ඔබ දැකලා තියෙනව නේද එයාපෝට් එකේ තියෙන බෙල්ට් එක? එයාපෝට් එකේ ඔබගේ බෑග් එහෙම බැගේජස් එන බෙල්ට් එකක් තියෙනවනේ. ඔබ ඉන්න තැනට එකෙන් අරන් එනවා. ඔබට තියෙන්නේ මේ බෑග් එක මක් කරන්නද? අතට ගන්න. මතක තියාගන්න පින්වතුනි සසරත් ඔය જાතියෙම තමයි. ඔබ කරපුවා ඔක්කොම ටිකින් ටික අරගෙන එනවා. ඔබට ඊළඟට එන බෙල්ට් එකේ එන බෑග් එක අංශභාගෙන එපා මට එපා ඕක මගේ නෙමෙයි කිව්ව හැකිද? බෑ ගන්න ඕනේ. ඔබ ඒක ගත්තා කියන්නේ පින්වතුනි ඔබ ඉවරයි. මතක තියාගන්න ඒක මහා භයානක දෙයක් පින්වතුනි. ඒකයි තථාගතයන් වහන්සේ අප්පමාදේන සම්පාදේත කිව්වේ. මේ නොපමාව කුසල් දම් රැස් කරගෙන නොපමාව බෙර වීර්ය වඩාගෙන මේක කරන්න කියලා. ඔබ කවදා කරන්නද බලාගෙන ඉන්නේ? අමතක කරන්න එපා පින්වතුනි අර බෙල්ට් එක දිගේ දිගින් දිගටම එනවා. ඊළඟට ඔබට එන්න පුළුවන් පිළිකාව. දැන් ගන්න වෙනවා. ඇයි බැගේජස් ඔබේ ඔක්කොම එන්නේ ඔකේ. ඔය බෙල්ට් එක කොච්චර දිගයිද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දිගයි ඔය බෙල්ට් එක. ඕකේ මොනවයිද දන්නේ ඊළඟට. පින්වතුනි ඔබ මෙතනින් බහිද්දී පඩියේ පරිස්සමෙන් අඩිය තියන්න. ඇයි? බෙල්ට් එකේ මොකද්ද දන්නේ දැන් තියෙන්නේ. ඒ තරම් භයානක සසරක පින්වතුනි අපි මේ ඉන්නේ ඔබ උඩ පැන්නට. ඔය බෙල්ට් එක දිගේ මරණය නම් ආවේ. ගන්න වෙනවා. ඉතින් ඔබ ඉවරයිනේ පින්වතුනි. ඒකයි මම මේ ඔබට තේරුම් කරන්නේ. මම මේ ඔබට උදව් කරන්නේ පින්වතුනි. ඔබට උදව් කරන්න ඔබව හොයාගන්න. අද ඔබ උදව් කරන්නේ ලෝක සත්‍යයට. අද ඔබ උදව් කරන්නේ ඔබගේ දරුවන්ට, මුණුබුරන්ට, යාළුවන්ට, ඥාතීන්ට ඔය කට්ටියට. අද ඔබ ඔබට උදව් කරන්නේ. ඒකයි මම මේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඔබට උදව් කරන ඔබව ඔබට හොයලා දෙන්න. එක උදාහරණ උපමා අරගෙන කියන්නේ ඒකයි. පින්වතුනි ඔබ දැකලා තියෙනවද? අර ෆාම් වල බිත්තර කැඩිලා එළියට එන කුකුල් පැටවුන් චෙක් කරන්නේ. දැකලා තියෙනවද සමහර විට නැත්නම් හිතින් මවා ගන්නකො කුකුල් පැටවු ටික යනවා පටියක් දිගේ. එතන එක්කෙනෙක් ඉන්නවා බලාගෙන. ඒ කුකුල් පැටිය ලෙඩ නම් මොකද කරන්නේ? අරගත්තා බින් එකට දැම්මා. බින් එකක් තියලා තියෙනවනේ. බින් එකට දැම්මා. ආයි බලාගෙන ඉන්නවා. මැරිලා එක්කෙනෙක් ගත්තා බින් එකට දැම්මා. ඔහොම දාලා නිරෝගී අය විතරක් යනවා. අනිත් අය ඔක්කොම මේක ඇතුලේ. ඊට පස්සේ බින් එකේ ඉඩ මදි වෙනකොට මොකද කරන්නේ? ලෑලි කෑල්ලක් දාලා උඩට නැගලා තල්ලා බින් එකේ ඉඩ ගන්නවා. ඊට අරගෙන ඉවරලා නැත්තම් පිටින් වැඩිපුර ගාණක් ගෙවන්න එපා. බින් එක තව මොකද බින් අරන් යන්නේ සල්ලි වලටනේ. ඊට පස්සේ ආයි යාගේ රස්සාව තමයි පිටින් ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් අගෙන. මොකද කරන්නේ? අරගෙන දානවා. පිටින් හොඳට මතක තියාගන්න අපිත් ওই જાතියේ තමයි. දැන් ඔබ මේ ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක මේ නිවන් මඟ සකස් කරගන්න. මේ නිවන් මගේ ගමන් කළේලා අරිහත් ඵලයේ සාක්ෂාත් කරන්න. එහෙම ආපු ඔබ මේ බෙල්ට් එක දිගේ එනවා. එනකොට ඔබට අනිත් බෙල්ට් එකෙන් හම්බෙලා අංශභාගේ. දැන් අපි මොකද කරන්නේ? අංශභාගේ ගත්තා බින් එකට දැම්මා. මේක තමයි ඇත්ත කතාව. මම අපේ ආරාමේ ඉන්න හාමුදුරන් වහන්සේලාට නිතර කියන්නේ අපි හාමුදුරනේ ඔබ වහන්සේලා පැවිදි වුණා කියන්නේ මේ වැඩේ ඉවර කරගත්තා නෙමෙයි. මේ වැඩේ පටන් ගත්තා. ඒක නිසා වීරය කරන්න. නිදා ගන්න වෙලාව හැරෙන්න අනික හැම වෙලාවම වීරය කරන්න මේක කරගන්න. මේ හොඳට මතක තියාගන්න මං සිවුර දැම්මා කියන්නේ පින්වතුනි මගේ වැඩේ ඉවර වුණා නෙමෙයි. මගේ වැඩේ පටන් ගත්තා. එහෙනම් මම මේක කරන්න ඕනේ. මම මේක කරන්නේ නැතුව මට ඔබට අවවාද දෙන්න බෑ. මං කවදාකවත් එකම දේශනාව පින්වතුනි තැන් දෙකක කරන්නේ නැහැ. ඇයි ඕනේ තරම් දහම් කරුණු තියෙනවා මග වඩන අයට කතා කරන්න. මග වඩන්න ඕනේ පින්වතුනි එතකොටයි මග වැඩෙන්නේ. ඒකයි මම මේ ඔබට කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබේ ගමන යන්න. ඔය බෙල්ට් එක දිගේ ඊළඟට පිළිකාව આવොත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? නරක වෙලා. දැම්ම බින් එකට.
ඇයි දැන් ඔබට පිළිකාව හැදුණා කියලා අපි මග වඩන එක නතර කරනවද? ඔබට අංශභාගය හැදුණා කියලා අපි මග වඩන එක නතර කරනවද? නෑ. ඔබට බගන්දරාව හැදුණා කියලා අපි මග වඩන එක නතර කරනවද? නෑ. පිටුදෙන කෝටියක් ලෙඩ. කොයි වෙලාවෙ කොයි විදිහට ඕව එයිද කියලා ඔබකට අපි කොහොමද දන්නේ? අනන්ත සංසාරේ අපි කී දෙනෙක් කකුල් කැඩුවද? ඒකයි මම කිව්වේ පරිස්සමෙන් බහිනකොට. දැන් බෙල්ට් එකේ ඊළඟට આવොත් අබ්බගාත කියලා. දැන් මොකද වෙන්නේ? ගන්න වෙනවා. ඉතින් ඔබ ඒක ගන්නකොට අපිට වෙනවා අබ්බගාත. අරන් දාන්න. ඉතින් මම මේ කියන එක මහ භයංකර නැද්ද? පින්වතුනි ඔබට නැති වෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඔබට උඩ පයින්න පුළුවන්ද දැන්? දැන් ඔබට සතුට වෙන එක තැනක් පෙන්වන්න මට. මම මේ මට පේනේවා කියන්නේ පින්වතුනි. මම ඒකයි කිව්වේ ඔබට මට මේ පේන ටික ඔබට පේනවා නම් පින්වතුනි ඔබ එක මොහොතක් නිකන් ඉන්නේ. ඒකයි මට පේන ටික කියන්නේ. මට ඔබ එහෙම අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. ඒකයි මේ පස්සෙන් පන්නවන්නේ. මේක කරගන්න කියලා. මේක මොකද පින්වතුනි ඔබ මනුස්සත්වයක් ලැබලා ඇවිල්ලා අනිත් අයගේ තැන ඔය අරන් තියෙන්නේ. ඔබ අනිත් අයගේ තැන අරන් තියෙන්නේ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඔබගේ ඉස්කෝලේ පන්තියේ මතක කරගන්න. ඔබ ගියේ හොඳම ඉස්කෝලේකට නම්. ඔබගේ ඉස්කෝලේ ඔබගේ පන්ති හිටියා නම් 40 දෙනෙක්. ඔබ මොනවා හරි වැරදකට අහු වෙලා ඉවර වෙලා ඔබව ඒ පන්තියෙන් අයින් කළොත් එතනට කවුරු හරි එනවද නැද්ද? එනව නේද? ඒ කියන්නේ පින්විතනි ඔබ ඔය පන්තියේ හිටපු නිසා එයාට එතනට එන්න බැරි වෙලා නේද තියෙන්නේ? එහෙනම් පින්විතනි ඔබ ඔය පන්තියේ ඉඳලා ඉගෙන ගත්තේ නැත්තම් ඔබ හරි එළියේ ඉන්නට ලොකු අසාධාරණයක් නෙමෙයිද කරන්නේ? එහෙනම් මේ පන්තියේ ඉඳගෙන ඉගෙන ගන්න බැරි නම් තියෙන්නේ පින්විතනි ඉක්මනට පන්තියෙන් අයින් වෙන්න නෙමෙයිද? එතකොට අර ඉගෙන ගන්න ඕන එක්කෙනාට ඇවිල්ලා ඉගෙන ගත්ත හැකි නේද ඒකෙන්? මාත් එක්ක අමනාපයිද? චුට්ටක් විතර රිදෙන්න හරි මේක කියන්නේ පින්විතනි. නැත්තම් මං ඊළඟ දවසේ එනකොට එක්කෙනෙක් දෙන්නේ නෑ. මං අර මහත්තයකෝ හාමුදුරනේ ගිය සතියේ හැපුණානේ. ICU එකේ ඉන්නේ. දොස්තරලා කියනවා විශ්වාස නැහැ කියලා. මේ කතා කරන්නේ කා ගැනද? ඔබ ගැන. අපිට කිසි ගාණක් නැතුව අපි කතා කරනවා. ICU එකේ ඉන්න දොස්තරලා කියනවා එච්චර විශ්වාස කරන්නත් බෑ කියලා දැන්. ඔබට නැති වෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ආයිත් ඔබට මේ ශාසනය හම්බ වෙනවා. පින්වතුනි බය වෙන්න එපා. කල්ප කෝටි 7,000කට පස්සේ. එදාටත් ඔබ ඔය පුරුද්දටම ඕකම කරගෙන ඉන්නේ. බය හිතුණාද? බය හිතුනේ නැත්තම් තමයි පින්වතුනි ඔබගේ ප්‍රශ්නේ තියෙන්නේ. බය හිතුණා නම් හොඳයි. දැන් බයයි කියලා මුල්ලකට එලා හැංගිලා ඉන්නද බය හිතුනේ? නෑ. ඇත්ත යථාර්ථයේ දකිනකොට බය හිතෙනවා. බය හිතන නිසා තමයි පින්වතුනි ඉක්මනට මෙතනින් ගොඩ යන්න හදන්නේ. මම ඒකයි කිව්වේ පින්වතුනි මම නම් පුදුම බයයි මේ සසරට. මට හොඳටම තේරෙනවා මම දැන් මේ අත මෙතනින් තියෙනකොට ඊළඟට මොන ගිනි ගෙඩියක් පාත්තේ දන්නේ අතට. මතකද පින්වතුනි මද්දුම් බණ්ඩාරගේ නංගිට කරපු වැඩේ? මතකද? මොකද කළේ? මොකද කළේ? වං ගෙඩිය දාලා චොප්ප වෙනකන් කෙටුවා නේද? ඒ කෙටුවේ ඔබ දැන් ඔකේ රිටර්න් එක එනකොට වං ගෙඩි ගාවෙන් යනකොට පරිස්සම් වෙන්න. මට ඔබ කියන්නේ ඔබ මේ අනන්ත සංසාරේ කිසියම් දවසක කෙනෙක් වං ගෙඩිය දාලා කොටලා නැතුව ඇද්ද? පින්වතුනි මේ සසරේ දිග කොච්චරද කියලා බුදුහාමුදුරන් ඇහුවා මේක උදාහරණයක් දෙන්නේ. එකම සතෙකු තම මව් මල දුකට වෙනම හැඬු කඳුලේ බිඳුවලට මෙහැම මුහුදු දිය අඩුවන කලට තවම සසර ආලයයි තොපට. වීදාගම මහානායක හඳුරු අහන්නේ
පින්වතුනි එකම සත්වයක් තමන්ගේ මේ අද්දවේ ඉන්න අම්මා මේ සසරේ අම්මා වෙච්ච වාරවලදී හොඳට මතක තියාගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මේ සත්ත්ව සංහතියේ තමන්ට අම්මා තාත්තා නොවිච්ච එකම සත්වෙක්වත් නැහැ කියලා. එහෙනම් මෙතන ඉන්න මේ සියලු දෙනා මට අම්මා තාත්තා වෙලා තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ මේ දේශනාවේ කරන්නේ පින්වතුනි මට මේ අද්දවේ අම්මා වෙච්ච අම්මා මේ අනන්ත සසරේ මට අම්මා වෙනා ඒ අම්මා මැරෙද්දී මම අඬපු කඳුළු මේ සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් මේ සසරේ ආපු ගමන තේරෙයි. ඕන්නෝම ආපු සසරේ පින්වතුනි මම ඔබෙන් අහනවා. ඔබ කාවත් වංගෙඩියට දාලා කොටලා නැද්ද කියලා. විහිළුවක් නේද මං ඇහුවේ. පින්වතුනි ඔබ වදකයාගේ පුතා වෙලා ඉපදිලා නැද්ද සසරේ? එහෙනම් පින්වතුනි අපි කරගත්තෝ අපිට එනවා. දැන් මං කිව්වේ ඒ කරුවා කියලා සිහි කරන්න කියලා නෙමෙයි. ඒක සිහි කර කර ඉන්න කියලා නෙමෙයි. මෝඩයෝ මෝඩ විදියට ඔව අල්ල ගන්නවා. අල්ලගෙන විවේචනය කරනවා. ඒ තාම නිශ්චිත ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකගත්තේ නැති නිසා මොනවා හරි කර කර ඉන්නේ නැහැ. නමුත් ඔබට කරන්න තියෙන එකම එක දෙයක් පින්විතනි ඔබ බලන්න ඔබ සාන්තුවරයෙක් විදියට නෙමෙයි මේ ලෝකෙට ආවේ. අනන්ත අප්‍රමාණ දේවල් කර කර ඇවිල්ලා පින්විතනි අපි හරි පුදුමයි අද යන්තම් මේ විදියට යහතින් ඉන්නවා. හරි පුදුමයි පින්විතනි ඔබගේ අතපය හතර තාම තියෙනවා. නේද? එහෙම ගමනක් මේ ඇවිදින්න තියෙන්නේ. හරි පුදුමයි පින්විතනි අපි මේ ලෝක සත්‍යව කොච්චරට මුලා කරලා නැද්ද? ලෝක සත්‍යව කොච්චරට කාම බන්ධනයට අහු කරගෙන නැද්ද? පුදුමයි පින්විතනි තාම පිළිකාවක් නැහැ කිව්වහම. එහෙනම් අප්‍රමාදේන සම්පාදේත. පුළුවන් තරම් ඉක්මනින් පින්විතනි මේ භව ගමන කෙලවර කරගන්න ඔබට ඒක කරගන්න ඕන නම් හැම කෙනාම උත්සාහ කරන්න වීර්යය කරන්න මේක කරගන්න. ඒකට ඔබට තියෙන එකම දහම් කාරණාවක් ගැන අවබෝධයට ගන්න අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන මනාකොට අවබෝධයට ගත්තා නම් පින්විතනි ඔබට ගොඩ යන්න පුළුවන්. ඒ ටික අවබෝධ කරගෙන ඉවරලා ඒ ටික දිගින් දිගටම වඩන්න පටන් ගත්තා නම් ඔබට හොඳ ආකාරව වැටහිලා එනවා මේක. එතකොට ඔබ බලෙන් මේක අරයි යන්න දෙයක් නැහැ පින්විතනි ඔබගේ චිත්ත මූලයේ පිරිසුදු වෙනකොට ඔබ වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. එදා තරහකාරය දිහා අද දකිද්දි පින්විතනි ඔබට තරහක් ඇති වෙන්නේ නැහැ. එදා ඔබ රාගයෙන් එදා ඔබ කාමයෙන් මැඩගෙන හිටියනම් කාව හරි මොකක් හරි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. ඔබ මේ ධහම යනකොට පින්විතනි ඔබට ඒවා ඊට පස්සේ ගානක් නැති වෙනවා. චිත්ත මූලයේ පිරිසුදු වෙනවා. බලෙන් තියාගෙන ඉන්න දෙයක් නැහැ. සමහරට ඔබට හිතෙන්න පුළුවන් මට කවදාවත් මේ චිත්‍රපටි බැලිල්ලෙන් නම් නිදහස් වෙන්න වෙන්නේ නැහැ කියලා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්විතනි ඔබ මග වඩන්න. දහම අවබෝධ කරගෙන අවබෝධ කරගත්ත දහම වඩාගෙන යනකොට පින්විතනි ඔබට ඔය ඔක්කොම මක් වෙලා යනවද? අත ඇරෙනවා. ආය 아무තෙන් අත අරින්න දෙයක් නැහැ.